තෙරුවන් සරණයි දුවේ පුතේ. අදත් මේ අපි සෝදානම් වන්නේ නිවසේ සිට ඉගෙන ගන්නා ඔබ වෙනුවෙන් තවත් එක්තරා පාඩමක් සාකච්ඡා කිරීමටයි. අද දවසේදී අපි මේ බලාපොරොත්තු වෙන සාකච්ඡා කරන පාඩම 10 වන ශ්‍රේණියේ පාඩමක් වුණත් 11 ශ්‍රේණියේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට ඉතාමත් වැදගත් වෙන පාඩමක් වෙනවා මේ පාඩම. මන්ද සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්ය ප්‍රශ්නයක් සහ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට තවත් ප්‍රශ්න එන පාඩමක් තමයි මේ පාඩම. ඒ වගේම බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙන ගන්නා දරුවන්ටත් තවත් එක්තරා පාඩමක් තමයි මේ පාඩම. ඒ නිසාමත්ම සීලම දුවා දරුවන්ට වැදගත් වෙන පාඩමක් විදියටයි මේ පාඩමට දවසේදී සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ. 10 වන ශ්‍රේණියේ දරුවන් 10 වන ශ්‍රේණියේ පොත අරගෙන 9 වෙනි පාඩම පෙරලා ගන්න බලන්න. අද අපි සාකච්ඡා කරන්නේ 9 වෙනි පාඩම. 9 වෙනි පාඩමේදී යුතුයකම් පිළිබඳවයි යුතුයකම් ඉටු කිරීම පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. පාඩමේ මාතෘකාව තමයි සම්බන්ධතා රකින මිනිස් යුතුයකම්. මොකද්ද? සම්බන්ධතා රකින මිනිස් යුතුයකම්. කොට මේ පාඩමේදී කතා කරනවා යුතුයකම් පිළිබඳව. මොනවද දුවේ පුතේ යුතුයකම්? කළ යුතු දේවල්. එකිනෙකාගෙන් විය යුතු දේවල් තමයි යුතුයකම් කියන්නේ. සමාජයේ ජීවත් වෙලා ඉන්න එකිනෙකාගෙන් ඒ පුජ්‍යලයන්ට ඉටු විය යුතු, ඉටු කළ යුතු දේවල් තමයි යුතුයකම්. සමාජයක බැඳියාව, සම්බන්ධතාවය සහ ජීවනය සතුට සඳහා පවතින්නේ මෙන්න මේ යුතුයකම් මත. ඒ නිසාමත්ම අපේ බුදුහාමුදුරු බොහෝ සූත්‍ර දේශනා කරා පුජ්‍යලයන්ගේ එකිනෙකා අතර අන්‍යෝන්‍ය බැඳියාව වර්ධනය කිරීමේ අදහසින් යුක්තව. එහෙම දේශනා කරපු සූත්‍රයක් තමයි සිංහාලෝවාද සූත්‍රය. මේ සූත්‍රය හඳුන්වන පුතේ ගිහි විනය කියන නමිනුත් හඳුන්වන මේ සූත්‍රය. එතකොට මේ සූත්‍රය දේශනා කරන්නේ සිංහල කියන ගෘහපති පුත්‍රයාට තම ආදරණීය පියතුමාගේ ඉල්ලීමක් අනුව හැම දවසක් පාසා උදේ පාන්දර මේ ගෘහපති පුත්‍රයා ගංගානම් ගඟට ගිහිල්ලා නාල පිරිසිදු වෙලා දිස්සා 6ට වන්දනා කරනවා. හැබැයි කිසිම අර්ථයකින් තොරව තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ නිසාම මේක දවසක් අපේ බුදුහාමුදුරුවෝ උදෑසන මහා කරුණා සමාපත්තියෙන් බලනකොට දකිනවා මේ තරුණයා පිළිබඳව දිසා නමස්කාරය පිළිබඳව අවබෝධයකින් තොරව මේ කටයුත්ත කරන බව උන්වහන්සේට තේරුණා. ඒ නිසාමත්ම නියම දිසා නමස්කාරය පිළිබඳව උගන්වන්නට ඕන කියන හැඟීමෙන් එක දවසක් උදේ පාන්දර මේ තරුණයා නාන තැනට දිසා නමස්කාරය කරන තැනට යනවා, වඩිනවා. එහෙම ගිහිල්ලා සිංහල ගෘහපති පුත්‍රයාගෙන් අහනවා තරුණය ඔබ මොකද කරන්න කියලා. ඊට පස්සේ කියනවා මම මේ දිසා 6ට වන්දනා කරනවා කියලා. ඇයිද කියලා අහනවා. මම තේතුවක් දන්නේ නැහැ, තේරුමක් දන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. මගේ පියතුමා මරණාසන්න මොහොතේදී මගෙන් ඉල්ලීමක් කරා තමන්ගේ පරපුරෙන්න පැවතෙන සිරිතක් තමයි මේ දිසා නමස්කාරය. එනිසාම මේක දිගින් දිගට පවත්වාගෙන යන්න ඕන කඩ නොකර. එනිසාමත්ම මගෙන් පසුව පුතා ඔබ මේ කටයුත්ත කරගෙන යන්න කියලා ඉල්ලීමක් කරා. අන්නේ ඉල්ලීමට අනුව තමයි මෙම දිසා නමස්කාරය කරන්න කියලා මේ තරුණයා බුදුහාමුදුරන්ට පවසනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරු දේශනා කරනවා නියම දිසා නමස්කාරය ඕක නෙවෙයි. නියම දිසා නමස්කාරය කළ යුතු ආකාරය පිළිබඳව ඒ වෙලාවේදී අපේ බුදුහාමුදුරුවෝ මේ තරුණයාට සඳහන් කරන එක්තරා ගාථාවකින්. පුතා දුවා අපි ඔක්කොම මේ ගාථාව කියමු බලන්න. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා පුත්තදාරා දිසා පච්චා මිත්තා මච්ඡාච උත්තරා දාස කම්ම කරා හෙට්ටා උද්දං සමන බ්‍රාහ්මනා ඒතා දිසා නමස්සෙය්‍ය අලමත්තෝ කුලේ ගිහි. නැවත කියමු. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා
පුත්තදාරා දිසාපච්චා මිත්තා මච්ඡාච උත්තරා දාසකම්ම කරා හෙට්ටා උද්දං සමන බ්‍රාහ්මනා ඒතා දිසා නමස්සෙය අලමත්තෝ කුලේ ගිහි. ඔය තමයි දිසාවන්. 6 සහ ඒ දිසාවන් වලට අයත් වන කණ්ඩායම්. හොඳයි අපි බලමු එමෙ දිසාවන් 6 සහ ඒ දිසාවන් වලට අයත් වෙලා ඉන්නේ කවුද කියලා. මේ දරුවෝ ගොඩක්ම දන්නවා. හොඳයි. නැගෙනහිර දිසාව මව්පියන්. දකුණු දිසාව ගුරුවරු. බටහිර දිසාව පුත්‍ර ධාරාවන්. ඒ කිව්වේ අඹු සැමියන්. උතුරු දිසාව හිතමිතුරන්. යට දිසාව සේවක සේවිකාවන්. උඩ දිසාව පැවිදි උතුමන්. නැවත කියමු. නැගෙනහිර දිසාවට අයත් වෙනවා මව්පියන්. දකුණු දිසාවට අයත් වෙන ගුරුවරු. බටහිර දිසාවට අයත් වෙනවා අඹු සැමියන්. උතුරු දිසාවට අයත් වෙනවා හිතමිතුරන්. යට දිසාවට අයත් වෙනවා සේවක සේවිකාවන්. දුවේ පුතේ උඩ දිසාවට අයත් වෙනවා පැවිදි උතුමන්. ඔය තමයි දිසාවන් 6 සහ ඒ දිසාවට නියමිත නම් කරපු සමාජයේ ජීවත් වෙලා ඉන්න පුජ්‍යලයන්. තින්නේ ඒ පුජ්‍යලයන්ගෙන් එකිනෙකාට ඉටු යුතුකම් පද්ධතියක් තියෙනවා. එතකොට ඒ යුතුකම් ප්‍රමාණාත්මකව ගත්තොත් යුතුකම් ඔක්කොම කීයක් තියෙනවද සිංහල වාස් සූත්‍රයේ? යුතුකම් 61ක් ඉගන්වනවා. යුතුකම් කීයද? යුතුකම් 61ක් උගන්වනවා. හොඳයි. එහෙමනම් මේ යුතුකම් පිළිබඳව අපි කෙටියෙන් සාකච්ඡා කරමු. පළවෙනි කණ්ඩායම ඒ තමයි නැගෙනහිර දිසාවට අයත් වෙන මව්පියන් සහ දූ දරුවන්. පළවෙනි කණ්ඩායම. එතකොට සමාජයේ ඉන්න ප්‍රධානතම බැඳියාවෙන් වැඩිකම තියෙන සමාජයේ යහපැවැත්මට හේතු වෙන දෙපිරිස තමයි මව්පියන් සහ දූ දරුවන්. එමනම් මේ දෙපිරිස අතර දැඩි සම්බන්ධතාවයක් තිබෙන්නට ඕන යහපත් වූ සමාජයක් ඇතිවීමට. එනිසාම අපේ බුදුහාමුදුරුවෝ දෙමාපියන්ගෙන් දරුවන්ට යුතුකම් 5කොත් දරුවන්ගෙන් දෙමාපියන්ට යුතුකම් 5කොත් සඳහන් කරනවා. අපි ඒ පිළිබඳව සඳහන් කරමු, සාකච්ඡා කරමු. ඉස්සෙල්ලාම අපි සාකච්ඡා කරනවා දෝ දරුවන්ගෙන් තමන් හදා වඩාගෙන පෝෂණය කරලා සමාජයට යොමු කරන්නට බොහෝ අපකැප කිරීම කරන දෙමාපියන්ට ඉටු විය යුතු යුතුකම් 5 පිළිබඳව. 1. මව්පියන් පෝෂණය කිරීම. 2. ඔවුන්ගේ කටයුතු සොයා බලා ඉටු කර දීම. 3. දෙමාපියන් රැකගෙන කුල පරපුරහා ඊට සම්බන්ධ සිරිත් පිරිත් ආරක්ෂා කිරීම. 4 වෙනි යුතුකම තමයි දෙමාපියන්ගෙන් හිමි වූ දේ රැක ගැනීම. 5 වෙනි යුතුකම තමයි දුවේ පුතේ මව්පියන් පරලොව ගිය පසු පින් අනුමෝදන් කරවීම. ඉතින් අපේ සමාජයේ ජීවත් වෙලා ඉන්න ආදරණීය දුව පුතාලගෙන් අම්මා තාත්තලා වෙනුවෙන් මේ යුතුකම් සිදු වෙනවා. මේ යුතුකම් ඉටු කරනවා. එහෙම යුතුකම් ඉටු කරනකොට අපේ දෙමාපියෝ තම දරුවන් පිළිබඳව ආදරය, සෙනෙහස, බැඳියාව වැඩි කරගන්නවා. තව තවත් ආදරය කරනවා. තව තවත් ලෙන්ගතුව කටයුතු කරනවා. එහෙම නිසාමත්ම ඊළඟට අපේ බුදුහාමුදුරු දේශනා කරනවා දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටු විය යුතු, ඉටු කළ යුතු යුතුකම් 5ක් පිළිබඳව. කීයද? යුතුකම් 5යි. 1. දරුවන් වර්ධින් මුදවා ගැනීම. 2. ඔවුන් යහපත් කටයුතු වල යෙදවීම. 3. ඉගෙනීමේ කටයුතු වල යෙදවීම. 4. ගැළපෙන ආවාහ විවාහ කර දීම. 5 වෙනි එක සුදුසු කල්ලි සම්පත් පවරා දීම. නැවත කියනවා නම් දරුවන් වර්ධින් මුදවා ගැනීම, ඔවුන් යහපත් කටයුතු වල යෙදවීම, ඉගෙනීමේ කටයුතු වල යෙදවීම, ගැළපෙන ආවාහ කටයුතු කර දීම, සුදුසු කල්ලි සම්පත් පවරා දීම. මේ තමයි දෙමාපියන්ගෙන් තම දරුවන්ට ඉටු විය යුතු, ඉටු කළ යුතු යුතුකම් සහ වගකීම්. ගොඩාක් දෙමාපියන්ගෙන් මේ යුතුකම් ඉටු වෙනවා. ඒ වගේම ගොඩාක් දරුවන්ගෙන් දෙමාපියන්ට ඒ යුතුකම් ඉටු වෙනවා. එහෙම වුණාම හොඳ දූ දරුවන්, හොඳ දෙමාපියන් ඉන්න සමාජයක් ඇති වෙනවා. සමාජයේ යහපත් පැවැත්මට ඒක හේතුවක් වෙන නිසා තමයි නැගෙනහිර දිසාවට
මේ දෙමාපියන් අපේ බුදුහාමුදුරු නම් කරේ. විශේෂ නැගෙනහිර දිසාවට නම් කිරීමට හේතුව තමයි ඉර උදා වෙන නැගෙනහිරින්නේ. නැගෙනහිරින් ඉර උදා වීම සමග තමයි ලෝකයේ අන්ධකාරයෙන් තුරන් වෙන්නේ. ඒ වගේම ලෝකයට පණක් ලැබෙන්නේ, ජීවයක් ලැබෙන්නේ. අන්න ඒ වගේ තමයි දෙමාපියෝ අම්මා තාත්තා නිසා තමයි දරුවන්ට ජීවයක් ලැබෙන්නේ. දරුවන්ට පණක් ලැබෙන්නේ, දරුවන්ට ආලෝකය ලැබෙන්නේ. ඒ නිසාම තමයි නැගෙනහිර දිසාව හැටියට දෙමාපියෝ නම් කරේ. ඊළඟ දෙවෙනි සමාජ කණ්ඩායම කවුද? ගුරු සිසු. ගුරුවරු සහ ශිෂ්‍යයන් තමයි කණ්ඩායම වශයෙන් සඳහන් කරනවා නම්. එතකොට අපි දන්නවා මේ ගුරුවරු දිසාව වශයෙන් සඳහන් කර දකුණු දිසාව අපේ අතපය අපේ අත් දෙක ගත්තට පස්සේ දකුණු අතින් තමයි අපි හැම දෙයක්ම කරන්නේ. එහෙමනම් අපිට ගුරුවරු නැතුව අපේ ගුරුවරු නිසා තමයි අපේ දකුණු අත වගේ තමයි ගුරුවරු. ඒ නිසාමත් මේ තරම් ශක්තියක් අපිට ලබා දෙනවා මේ ගුරුවරු. අම්මා තාත්තා වගේම දරුවන්ගේ ශිෂ්‍යයන්ගේ ළඟින් ඉඳමින් ආපිත්‍ර සෙනෙහසින් ආදරයෙන් රැක බලා ගනිමින් උපදෙස් ලබා දෙමින් දරුවන්ගේ ජීවිතය ශිෂ්‍යයන්ගේ ජීවිතය යහපත් කරන්නට අනාගතයේ යහපත් කරන්නට මහා කැපකිරීමක් කරන කණ්ඩායමක් තමයි මෙන්න මේ ගුරුවරු. ඉතින් එහෙනම් මෙන්න මේ ගුරුවරුන්ට ශිෂ්‍යයන්ගෙන් යුතුයකම් කීයක් සඳහන් කරනවද? යුතුයකම් ඔක්කොම 5යි. හොඳයි අපි කියමු ඉක්මනටම. 1. දුටු විට හුනස්නෙන් නැගිටීම. කවුද? ගුරුවරු දුටු විට හුනස්නෙන් නැගිටීම. ගෞරව කරන්නනේ නේද? ගුරුවරයෙක් දැක්කම නැගිටලා ගෞරව කළ යුතු වෙනවා. අද ගොඩක් වෙලාවට මේක නැති වෙලා ටිකෙන් ටික නැති වෙලා ගිහලා තියෙනවා. 2. අවශ්‍ය උපස්ථාන කිරීම. යම්කිසි වෙලාවකදී උදව්වක් උපකාරයක් ඉල්ලුවා නම් උපස්ථානයක් ගුරුවරයා රෙඩ වෙච්ච වෙලාවේදී හෝ අන්න වෙලාවේදී උපස්ථාන කිරීම ශිෂ්‍යයන්ගේ යුතුයකමක් වගකීමක් වෙනවා. 3 වෙනි කාරණය අවවාද අනුශාසනාවලට මැනවින් නැහුම්කන් දීම. කද්ද? අවවාද අනුශාසනාවලට මැනවින් නැහුම්කන් දීම. අද ගොඩක් වෙලාවට දරුවන්ගෙන් මේ දේවල් මගහැරෙන වෙලාවක් තියෙනවා. ගොඩක් වෙලාවට සමහර දරුවෝ සමහර ශිෂ්‍යයෝ බොහොම හිතුවක්කාරයි. ගුරුවරු කියන දේවල් හුම්කන් දෙන්නේ නැහැ. කීකරු කමන්නේ. අවවාද අනුශාසනා ලබා ගන්නෙ නැහැ. ඒ අනුව ක්‍රියා කරන්න නිසාමත්ම ඒ ශිෂ්‍යයන්ගේ ජීවිතය අකාලේ විනාශ කරගන්නවා. ඒ නිසාමත්ම ඒ ගුරුවරු කියන දේවල් වලට අවවාද වලට අනුශාසනා වලට හුම්කන් දීම හැම ශිෂ්‍යයෙකුගේම වගකීමක් වෙනවා. තම ජීවිතය යහපත් කර ගැනීමට හේතුවක් වෙනවා. 4 වෙනි කාරණය අවශ්‍ය කටයුතු කර දීම. ගුරුවරයෙක් යම්කිසි උදව්වක් ඉල්ලුවා නම් උපකාරයක් ඉල්ලුවා නම් අන්න ඒ වෙලාවේදී බැහැ නොකියා ඒක ඉටු කරන්න ඕන. අවසාන එක ගුරුවරයාට කරන යුතුයකමක් තමයි තමන් ඉගෙන ගන්න එක. පස්වෙනි එක මැනවින් ඉගෙන ගැනීම ශිෂ්‍යයන්ට තමයි යහපතක් වෙන්නේ. අනාගතය යහපත් කර ගැනීමට. හැබැයි බුදුහාමුදුරුවෝ ඒක යුතුයකමක් හැටියට සඳහන් කරනවා. තම ගුරුවරයාට දක්වන යුතුයකමක් තමයි මැනවින් ගුරුවරයා කියන දේවල් අහුම්කන් දීලා ඉගෙන කියාගෙන කටයුතු කිරීම. හොඳයි. ඒ විදියට ගුරුවරයාගෙන් ශිෂ්‍යයන්ගෙන් ගුරුවරයාට යුතුයකම් ඉටු වෙනකොට ගුරුවරු ශිෂ්‍යයන්ට වැඩි ආදරයක් දක්වනවා. එනිසා සැලකිල්ලක් දක්වනවා. එනිසාමත්ම එහෙමනම් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එවිට ගුරුවරයා තම ශිෂ්‍යයන්ට කරුණු 5කින් සංග්‍රහ කරනවා කියලා. කරුණු 5කින් සංග්‍රහ කරනවා කියලා. කියන්න බලන්න. 1. මනවින් හික්මවීම. 2. මනවින් ඉගැන්වීම. 3. දන්නා සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම. 4. තම මිත්‍රයන්ට ශිෂ්‍යයා හඳුන්වා දීම. 5. ශිෂ්‍යයා ආරක්ෂා කිරීම. නැවත කියනවා නම් මනවින් හික්මවීම, මනවින් ඉගැන්වීම, දන්නා සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම, තම මිත්‍රයන්ට ශිෂ්‍යයා හඳුන්වා දීම, ශිෂ්‍යයා ආරක්ෂා කර ගැනීම. ගොඩක් කලාවට ගොඩක් ගුරුවරු මෙහෙම තමයි. හැම ගුරුවරයෙක් මෙහෙමයි. හැම ගුරුවරයෙක් මෙහෙමයි. මේ ආකාරයෙන් තමන්ගේ දරුවෙක් විදිහට ශිෂ්‍යයා රැක ගන්නවා, ආරක්ෂා කර ගන්නවා, අවදන් ශාසනා දෙනවා, දුකෙදී පිහිට වෙනවා, කරදරයක් වුණා නම් ආරක්ෂා කරනව නේද? ඒ වගේම ගුරු මුස්තියක් තබා අන්නගෙන සියලම දන්න සියලම ශිල්ප උගන්වමින් මනවින් හොඳින් උගන්වලා මනවින් හික්මවීමේ කටයුත්ත කරනවා. ඒ නිසාමත් මෙහෙමනම් මෙන්න මේ විදේ යුතුයකම් ඉටු කිරීමෙන් ගුරුවරු සහ ශිෂ්‍යයන් අතර අන්‍යෝන්‍ය බැඳියාව වර්ධනය වෙනවා. හොඳ ශිෂ්‍යෙක් බවට පත් වෙලා අනාගතේ යහපත් කර ගැනීමට පුළුවන්කම ලබා ගන්නට හැකියාව ලැබෙනවා. හොඳයි. මේ දෙවෙනි සමාජ කණ්ඩායම. 3 වෙනි සමාජ කණ්ඩායම කවුද? අඹු සැමියන්. අඹු සැමියන්
පුත්ත දාරා දිසා පච්චා. අඹු සැමියන් තමයි ඊළඟ අය. නැත්නම් සැමියා සහ බිරිඳ. සමාජයක යහ පැවැත්මට ඒ වගේම අනාගතය යහපත් කරන්නට අනිවාර්යයෙන්ම සැමියා සහ ඒ වගේම බිරිඳ කියන මෙන්න මේ දෙන අතර අන්‍යෝන්‍ය බැඳියාව තිබෙන්න ඕන. අද ගොඩක් වෙලාවට මේ බැඳියාවල් දුරස් වෙලා මේක ආකාරයෙන් ගැටළු ප්‍රශ්න වැඩාවර්ධනය වෙලා තිබෙනවා. නිසාම තමයි මේ පිළිබඳව අවබෝධය උන්වහන්සේ තිබෙච්ච නිසාමත්ම එදා උන්වහන්සේ දේශනා කරනවා සැමියාගෙන් තම නිවසේ සිටින තම බිරිඳට යුතුයකම් ඉටු කළ යුතුයි කියලා. එවැනි යුතුයකම් පහක් පිළිබඳව සඳහන් කරනවා. මේ මොනවාද? සැමියාගෙන් බිරිඳට. 1. ගරු කිරීම. 2. අවමන් නොකිරීම. 3. පරදාර සේවනයේ යෙදීම. 4. ගෙදර වගකීම් පැවරීම. 5. ඇඳුම් පැළඳුම් සපයා දීම. නැවත කියනවා නම් කරු කිරීම, අවමන් නොකිරීම, පරදාර සේවනයේ නොයෙදීම, ගෙදර වගකීම් පැවරීම, ඇඳුම් පැළඳුම් සපයා දීම. මේවා සැමියාගෙන් බිරිඳට ඉටු වෙනකොට ගොඩක් වෙලාවට දෙදෙනා අතර අන්‍යෝන්‍ය බැඳියාව, ආදරය, සෙනෙහස වැඩි වෙනෝ ප්‍රශ්න අවම කරගෙන ජීවිතයට හොඳින් මුහුණ දීලා ආදර්ශමත් වූ සැමියෙක් සහ බිරිඳ බවට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. එනිසාමත්ම තමයි මේ විදියට සැමියාගෙන් බිරිඳට යුතුයකම් පහක් ඉටු වෙනකොට බිරිඳ තම සැමියා වෙනුවෙනුත් යුතුයකම් පහක් ඉටු කරනවා. 1. ගෙදර කටයුතු මැනවින් සංවිධානය කරන, ගෙදරට අවශ්‍ය කරන දේවල්, දුවදරුවන්ට අවශ්‍ය දේවල් නිවස හොඳින් සකස් කරගෙන පිළිවෙලකට තබා ගැනීම, ඒ දේවල් ඉටු කරනවා. ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කරනවා. තම සැමියාගේ මව්පියන්ට, ඒ වගේ නෑදෑ හිත මිත්‍රයන්ට නිවසට එන අයට සංග්‍රහ කරමින්, උදව් උපකාර කරමින් කළ යුතු යුතුයකම් ටික ඉටු කරනවා. 3. පරපුරුෂ සේවනය නොකිරීම. ඒ වගේම 4. උපයන ලද ධනය ආරක්ෂා කරනවා. සමහර නිවසවල නම් ඉන්නවා සැමියා හම්බ කරන දේවල් විනාශ කරනවා, නැති කරනවා. බොහොම තම නෑදෑයන්ට දෙනවා. තමට නිවසේ කටයුතු වලට නෙමෙයි, තමන්ගේ ලස්සනට, හැඩහුරුකමට, විලාසිතාවන් වලට තිබෙන ධනෙ සියල්ලම විනාශ කරන වෙලාවල් තිබෙනවා. මාට හොරකම් කරන වෙලාවලුත් තියෙනවා. අර චතුසංවාස සූත්‍රය නෙමෙයි, සප්ත බරියා සූත්‍රය සඳහන් කරනෝනේ සැමියන් වගේම බිරිඳවරු 7 දෙනෙක් ගැන කතා කරනවා. ඉතින් නරක මිත්‍රයන් බිරිඳන් කීප දෙනෙක් ගැන කතා කරනෝනේ. ඒ වගේ අයත් ඉන්නවා සමාජයේ. පස්වෙනි යුතුයකම සෑම කටයුත්තකම දක්ෂ වීම හා අනලස් වීම. නිවසේ කටයුතු, දරුවන්ගේ කටයුතු, සැමියාගේ කටයුතු, ඊම්පීම් කටයුතු, මේ සෑම දෙයක්ම දක්ෂව අනලස්ව කරනවා කියලා සඳහන් කරනවා. එහෙම වෙන්නේ දෙගොල්ලෝ අතර අන්‍යෝන්‍ය සුවලතාවය වඩා වර්ධනය කරමින් යුතුයකම් ඉටු කිරීම තුළින්. තුන්වෙනි කණ්ඩායම. හතරවෙනි සමාජ කණ්ඩායම. මම බොහොම ඉක්මනට සාකච්ඡා කරනවා වෙලාව යන නිසාමත්ම. හොඳයි. හොඳට බලා ගන්න දුවේ පුතේ. හතරවෙනි සමාජ කණ්ඩායම තමයි යහළු මිත්‍ර සම්බන්ධතාව. යහළු හිත මිතුරන් කියලා කියන්නේ. හිත මිතුරන් කියලා මෙන්න මේ සමාජයේ ඉන්න ඊළඟ කණ්ඩායම තමයි. උතුරු දිශාව සමාජයේ ඉන්න අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙන කණ්ඩායමක් තමයි මේ කණ්ඩායම. මොකද කිසිම කෙනෙකුට තනියෙන් ජීවත් වෙන්න බෑ. අපට වටපිටාවේ ඉන්න අය, හිත මිත්‍රාදීන් අපි ආශ්‍රය කරන්න ඕන. තමන්ගේ දියුණුවට හේතුවක් වෙනවා තමන් ආශ්‍රය කරන අය. ඒ වගේම තමන්ගේ පරිහානියට හේතු වෙනවා තමන් ආශ්‍රය කරන අය. ඒ නිසාමත්ම අපේ බුදුහාමුදුරු දේශනා කරනවා තමන් ආශ්‍රය කරන ඒ හිත මිත්‍රයන්ගෙන් එකිනෙකාට ඉටු යුතු යුතුයකම් පහ සඳහන් කරනවා. දැන් මුලින්ම කියනවා කුල පුත්‍රයන්. නැත්නම් හිත මිත්‍රයන් කුල පුත්‍රයන් විසින් තම මිත්‍රයාට ඉටු කළ යුතු යුතුයකම් පහක් පිළිබඳව සඳහන් කරනවා. යුතුයකම් පහයි මොනවාද? 1. මිතුරාට අවශ්‍ය දේ දීම. 2. ප්‍රිය වචනයෙන් කතා කිරීම. 3. දියුණුව සඳහා කටයුතු කිරීම. ඒ වගේම 4. සමානාත්මතාව දැක්වීම. 5. නොරැවටීම. නැවත කියමු. මිතුරාට අවශ්‍ය දේ දීම, ප්‍රිය වචනයෙන් කතා කිරීම, දියුණුව සඳහා කටයුතු කිරීම, සමානාත්මතාව දැක්වීම, නොරැවටීම. මේ තමයි කුල පුත්‍රයා විසින්
නැත්නම් කුල පුත්‍රයන් විසින් තම හිත මිතුරන්ට තම මිත්‍රයන්ට ඉටු විය යුතු ඉටු කළ යුතු යුතුයකම් මෙන්න මේ විදියෙන් තම මිත්‍රයා පිළිබඳව අවධානය යොමු කරමින් ඒ වගේම සමානත්වතාවයෙන් යුක්තව හැම යාළුවෙක් මෙකා සමානව සලකමින් තම මිත්‍රයා රවටන්නේ නැතුව යොණු වෙනුවෙන් උදව්පකාර කරනකොට හොඳ යහපත් වචන කතා කරනකොට අවශ්‍ය අවස්ථාවේදී උදව්පකාර කරනකොට මිත්‍රයා තම කුල පුත්‍රයාට තමන්ගේ හිතවතාට යුතුයකම් 5කින් සංග්‍රහ කරනවා. කීයකින්ද? යුතුයකම් 5කින් සංග්‍රහ කරනවා. 1. දුස්චරිතෙහි වැටි ප්‍රමාද වූ මිතුරා ආරක්ෂා කරගනි. පළවෙනි එක. දුස්චරිතෙහි වැටි ප්‍රමාද වූ මිතුරා ආරක්ෂා කරගනි. 2. එමුදු මිතුරාගේ වස්තු ආරක්ෂා කරගනි. 3. බියටපත් මිතුරා ඉන් මුදවා ගනි. 4. විපතට පත්න මිතුරා අත් නොහරි. ඒ වගේම 5. මිතුරාගේ අඹදරුවන්ට සලකයි. ඔය තමයි මිත්‍රයාගෙන් කුලපුත්‍රයාට ඉතු යුතුකම් 5. නැවත කියමු එක. දුස්චරිතේ වැටි ප්‍රමාද වූ මිතුරා ආරක්ෂා කරගනි. දුස්චරිතේ කිව්වේ සුරාව පානය කරලා ගොඩක් වෙලාවට එහෙම වුණාට පස්සේ ඉන්නතන මතක නැතු වෙලා යනවනේ. යාළුවත් එක්ක ගිහලා බීලා අවසානයේදී හොඳටම වෙරි වුණාට පස්සේ ඔහේ තැන් තැන් වල වැටෙනව නේද? එමනම් අන්නේ වෙලාවේදී ඔහු ආරක්ෂා කරගන්නවා. ඒ විතරක් නෙවෙයි. එයා සන්තක දේවල්, එයා සංගති සල්ලි ටික, දැන් ෆෝන් එක මේ දේවල් ආරක්ෂා කරගන්නවා. සමහර යාළුවෝ නම් ඒව අරගෙන යනව නේද? යාළුවා අතහැරලා යන වෙලාවලුත් තියෙනවනේ. බීල වැඩි වුණාට පස්සේ වෙරි මරගාතේ ඉන්නකොට යා අතහැරලා යනවා. ඒ වගේම එයාලඟ තියෙන දේවල් ඔක්කොම අරගෙන සුද්ධ කරගන්නවා කියලා එහෙමත් කරන වෙලාවල් තියෙනවා. තුන්වෙනි කාරණේ බියටපත් මිතුරා ඉන් මුදවා ගන්න. සමහර වෙලාවට තමන්ගේ යාළුවාට කරදරයක් විපතක් වෙච්ච වෙලාවදී බය වුණා නම් අන්න ඒ වෙලාවදී ආරක්ෂා කරගන්නවා වගේම එයා මුදවා ගන්නවා. ඒ වගේම තමන්ගේ යාළුවාට කරදරයක් වුණා නම් විපතක් වුණා නම් අන්න ඒ වෙලාවේදී එයා අතහැර යන්නේ නැහැ. සමහර යාළුවෝ වගේ ඔයාලට ඉන්නවනේ වගේ යාළුවෝ ඔයාලට කරදරයක් වුණාම විපතක් වුණාම අයින් වෙනවා යනවනේ බෙල්ලා යනවනේ අර උඹට මොන දෙයක් වුණත් කමන්නේ නැහැ කියලා නේද? හැබැයි සමහර යාළුවෝ ඉන්නවා තමන්ගේ පණ උනක් දෙන්නම් කියන යාළුවෝ ඉන්නව නේද? පණ උනක් දෙන්න කැමැත්තෙන් ඉන්න යාළුවෝ ඉන්නෝ. අන්න ඒ වගේ යාළුවෝ ආරක්ෂා කර ගන්න ඕන. ඒ වගේ අය තමයි ආශ්‍රය කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි මිත්‍රයාගේ උදරුවන් ගැන නිවස ගැන සොයා බලනවා මිතුරා විසින්. ඔය විදියට එහෙමනම් සමාජයේ නැතිවම බැරි කණ්ඩායමක් තමයි හිත මිත්‍රයන්. ඒ නිසා තමයි අපේ බුදුහාමුදුරුවෝ තවත් අවස්ථාවක දේශනා කරන මිත්‍රයන් විසින් ඉන්න මිත්‍ර ප්‍රතිරූපකයන්. ඒ වගේම අසුර කළ යුතු කල්යාණ මිත්‍රයන් 4 දෙනෙක් ගැනත් සඳහන් කරනවා නේද? ඔයාලා පොඩ්ඩක් මතක් කරගන්නකෝ බලන්න. මිත්‍රයන් තමයි උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්ඛායි, අනුකම්පකයි හොඳ කල්යාණ මිත්‍රයන්. උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්ඛායි, අනුකම්පක. ඒ වගේ මිත්‍රයන් විදියට ළඟින් ඉන්න තමන්ගේ කඩා වඩා ගන්න බොරුවට ආශ්‍රය කරන යාළුවෝ මිත්‍ර ප්‍රතිරූපකයන් 5 දෙනෙක් 4 දෙනෙක් ගැන කියවෙනවා. අඤ්ඤ දත්තුහර, වචී පරම, අනුප්පේමානි, අපාය සහාය කියලා. මෙයාලා ආශ්‍රය නොකළ යුතු අය. ධම්මපදයේ සඳහන් කරන ඕනේ ආශ්‍රය කරන හොඳ කෙනෙක් නැද්ද? Taman සමාන කෙනෙක් නැද්ද? තනියෙන් ජීවත් වීම වැදගත් කියලා කියනෝනේ. ඒකචරියන් දල්ලංකයිරා නත්ති බාලේ සහායතා කියලා. එහෙමනම් මෙන්න මේ විදියෙන් ඒ මිත්‍රයන්ගෙන් හිතවතාට යුතුයකම් මිටු කරනකොට අන්‍යෝන්‍ය බැඳියාව වැඩි වෙනවා. ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි ඊළඟ 5 වෙනි සමාජ කණ්ඩායම. ඒ සමාජයට අත්‍යවශ්‍ය වෙන කණ්ඩායමක් තමයි ඒ සේවක සමර්ථතා. සේවක සමර්ථතා. ඒක වේ ආයතනයක නැත්නම් නිවසක අයිතිකාරයන් සහ ඒ පරිපාලකයන් සහ ඒ වගේ මේ යටතේ වැඩ කරන අය අතර අන්‍යෝන්‍ය බැඳියාව හිතවත්කම හොඳට තිබෙන්න ඕන. එහෙම තිබුණොත් තමයි ආයතනය දියුණු වෙන්නේ. ඒ වගේම එහෙම වුණාම ඕනතර අන්‍යෝන්‍ය බැඳියාව වැඩි වෙනවා. එhmenan මේ බැඳියාව වැඩි කිරීමේ අදහසින් යුක්තව අපේ බුදුහාමුදුරු දේශනා කරනවා ආයතන ප්‍රධානියාගෙන් එයා හැඳින්වුවා සේව්‍යා කියලා. සේව්‍යාගෙන් ආයතන ප්‍රධානියෙන්ගෙන් නිවසේ අයිතිකාරයන්ගෙන් තම සේවකයාට තම මෙහෙකරුවාට ඉටු විය යුතු ඉටු කළ යුතු යුතුයකම් 5ක් සඳහන් කරනවා. මොනවද? අපි මන්ටම කතා කරමු. 1. සේවකයාගේ ශක්ති ප්‍රමාණයට වැඩ පැවරීම. එයාගේ හැකියාවට අනුව තමයි වැඩ පවරන්න ඕන. බැරි දේවල් කියන්න හොඳ නැහැ. එමුනා මේක කරන්න බෑ යාට. 2. සුදුසු පරිදි ආහාර වැටුප් ලබා දීම. දෙවෙනි එක තමයි එයා කරන සේවයට
ගැළපෙන ආකාරයෙන් ආහාර ලබා දෙන්න ඕන. වැටුප් ලබා දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ආහාර පාන ලබා දෙමින් සංග්‍රහ කරන්න ඕන. තුන්වෙනි කාරණය සෞඛ්‍ය පහසුකම් සපයා දීම. ඒ වගේම සේවකයා ලෙඩ වුණා නම් අසනීප වුණා නම් අන්නේ වෙලාවේදී සෞඛ්‍ය පහසුකම් ලබා දෙමින් ඔහු වෙනුවෙන් නැත්නම් සේවකයන් වෙනුවෙන් යුතුයකම් ඉටු ගන්න ඕන. ඒ වගේම හතරවෙනි යුතුයකම තමයි මිහිරි ආහාර පාන ආදී නිසස බෙදා හදා දීම. මොකද ආයතනයේ උත්සවයක් වෙලාවේදී නැත්නම් යම්කිසි උපන්දින අවස්ථාවකදී මේ ආයතන ප්‍රධානීන් විතරක් නෙවෙයි පාලකයන් විතරක් නෙවෙයි තමන් යටතේ ඉන්න සේවකයන්ටත් ඒවා බෙදා හදා දෙනවා නම් එකිනෙකා අතර අන්‍යෝන්‍ය සුහදතාවය වඩා වර්ධනය වෙනවා. බැඳියව වැඩි වෙනවා. ඒ නිසාමත් මෙහෙම කරන්න ඕන. පස්වෙනි එක තමයි සුදුසු අවස්ථාවන්හි විවේක ලබා දීම. සුදුසු අවස්ථාවන්හි විවේක ලබා දීම දිගටම අර මරල වැඩ ගන්නවා කියන්නේ. එහෙම වැඩ ගන්නට හොඳ නැහැ. අර කියන්නේ ඕවර් ටයිම් කියලා කියනෝනේ. සමහර වෙලාවට උදේ 4ට පටන්ගෙන රෑ 8 9 වෙනකන් සමහර ආයතනවල වැඩ ගන්න ඕනේ. හැබැයි නිසි ආකාරයෙන් වැටුප් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම පාරිශෝධික නැත්නම් අර අපි කියනවා අමතර මුදල් එහෙම ලබා දෙන්නේ නැතුව කටයුතු කරන්න ඕනේ. එහෙම වුණාම මරල වැඩ ගන්නකොට ඒ සේවකයන්ට ඒ කම්කරුවන්ට Tamanට ආයතනය ගැන ආයතනයේ ප්‍රධානීන් ගැන පාලකයන් පිළිබඳව හොඳ අවධානයක් හොඳ ආදරයක් බැඳියාවක් ඇති වෙන්න ඕනේ. ඇති වෙන්නේ නැහැ නිසාමත්ම මෙන්න මේ යුතුයකම් ටික ඉටු වෙනකොට පාලකයන්ගෙන් සේවකයන්ට යුතුයකම් ඉටු වෙනකොට සේවකයන් ඔන්න පාලකයන් පිළිබඳව ආයතනය පිළිබඳව හොඳට බලනවා. ආකාරයෙන් බලනවා. බැඳීම වැඩි කරගන්න ඕනේ. ඒ නිසාම අපේ බුදුහාමුදුරුවෝ කියනවා සේවකයනොත් තම ආයතනයට නැත්නම් ආයතන පාලකයන්ට කාරණා භාගයෙන් සංග්‍රහ කරන්න ඕන කියලා. එක ස්වාමියාට පළමුව පිබිදීම. මොකක්ද කිව්වේ? ස්වාමියාට පළමුව පිබිදීම කිව්වේ. කියන්නේ මෙතන ආයතන පළමුව පිබිදීම කියන්නේ ආයතනයකට ආයතනයේ ප්‍රධානීන් ඉන්නේ ඉස්සෙල්ලා මුලින්ම පැමිණෙන්න ඕන. ඉස්සෙ වෙලාවට වේලාසනින් පැමිණෙන්න ඕන. ඒ වගේම ස්වාමියාට පසුව නිදා ගැනීම. ඒ වගේම ස්වාමියාගේට පස්සේ තමයි ආයතනයෙන් පිට වෙලා යන්නට ඕන. තුන්වෙනි එක ස්වාමියා දුන් දේ පමණක් ගන්න ඕන. සමහර අය හොරකම් කරන නොදුන් දේවලුත් ගන්න ඕනේ. එහෙම වෙන්නේ නොදුන් දේවල් ගන්නේ ආයතනයේ පැත්තෙන් සේවකයන්ට Tamanට අවශ්‍ය ආකාරයෙන් යුතුයකම් ඉටු වෙන්නේ නැතු වෙනකොට. හතරවෙනි එක වැඩ කටයුතු ඉතා හොඳින් කරනවා. අර විදියට යුතුයකම් ඉටු වෙනකොට වැඩ කටයුතු ඒ යාළගෙන් කෙරෙන්න ඕන දේවල් නිසියාකාරයෙන් වැඩ කරනවා. ඒ වගේම සමහරට අමතර වෙලාවල් වැඩ කරනවානේ. නිකන් වෙලාව කන්නේ නැහැ නේද? ආයතනයේට හොඳක් කරන්න කටයුතු කරනවා. වැඩ කටයුතු ඉතාමත්ම හොඳින් කරනවා. අනිවාර්යෙන් මෙතෙන්ට අපි හොඳට කරන්න ඕන. අපි වෙනුවෙන් බලන ඕනේ මේ ආයතන ප්‍රධානීන්, ඒ මහත්තයා නැත්නම් ඒ නායකවරු බලන නිසාමත්ම අපි ඒ ආයතනය ආරක්ෂා කරගන්නට ඕනේ කියලා අවසාන කාරණේදී පැහැදිලි කරනවා. ස්වාමියාගේ ගුණ වර්ණනා කරනවා. තම ආයතන ප්‍රධානියාගේ නිවසේ ප්‍රධානියා පිළිබඳව එයාලා ගැන ගුණ කතා කරනවා. අපේ ආයතනය මෙහෙමයි, ඒ ඉන්න නායකයෝ අපිට මෙහෙමයි සලකන්නේ, ඒ සර් මෙහෙමයි, ඒ මහත්තයා බොහොම හොඳයි, අපිට අවශ්‍ය ආකාරයෙන් අපිට ජීවත් වෙන්නට වැඩ කටයුතු කරන්නට උදව් උපකාර කරනවා කියලා සඳහන් කරනෝනේ. ඔන්න ඔය විදිහට ඒ ආයතනය දෙගොල්ලෝ අතර අන්‍යෝන්‍ය බැඳියාව වර්ධනය වෙන සේවක සේවිකාවන් අතර මේ යුතුයකම් ඉටු කිරීම තුලින්. ඒ තමයි පස්වෙනි කණ්ඩායම. ඒ වගේම මේ හයවෙනි කණ්ඩායම ගැන කතා කරන්නටයි දුවේ පුතේ මේ සෝදානම් වෙන්නේ. වම ඉක්මනට කතා කරා මොකද අපිට වෙලාව ඉතුරු කරගන්නත් ඕන නිසාමත්ම ගොඩක් කරුණු සාකච්ඡා කිරීමට තිබෙච්ච නිසාමත්මයි. හොඳයි දුවේ පුතේ. අපි කතා කරන අවසාන සමාජ කණ්ඩායම පිළිබඳව. එතකොට සමාජයේ ඉන්න සියලු දෙනාමත්ම කණ්ඩායම් 6කට බෙදුවනේ. දැන් මේ අවසාන සමාජ කණ්ඩායම. හැබැයි මේ අවසාන කණ්ඩායම වුණාට හැබැයි මොවුන් නම් කරා උඩ දිසාව කියලා. උඩ දිසාව සමාජයේ හිලින් මින් අයනේ. ගිහි අය නේද? පැවිදි අය පූජනීය පිරිස. ඒ අනුව ගිහි පැවිදි වික්ෂුන් වහන්සේලා සහ ගමේ දායකයන් ගිහියන් සහ පැවිද්දන් අතර අන්‍යෝන්‍ය බැඳියාව අනිවාර්යෙන් තිබෙන්න ඕන. ගමක දියුණුව රටක දියුණුව ඇති වෙන්නේ මේ දෙගොල්ල අතර අන්‍යෝන්‍ය බැඳියාව
වර්ධනය වීම තුළින් එකිනෙකාට යුතුයකම් ඉටු කිරීම තුළින් මොකද ගමයි පන්සලයි අතර අන්‍යෝන්‍ය බැඳියාව එදා ඉඳන් පැවතලා ආවනේ ඒ නිසාමත්ම ගමේ පන්සලේ හාමුදුරුවෝ කියන්නේ ගමේ ගිහියන්ගේ විචක ගුරුවරයා වුණා ඒ වගේම ගුරුවරයා සමාදාන විනිශ්චයකාරවරයා වෙනෝ ඒ වගේම ගමේ ප්‍රධානියා බවට පත් වෙනවනේ එදා කාලේ අදත් එහෙමයි නිසාමත්ම මේ දෙගොල්ලෝ අතර අන්‍යෝන්‍ය බැඳියාව වැඩි කර යුතුයි වැඩි කර ගැනීමෙන් ජීවත් වෙන්න ඕන. එහෙම වුණාම තමයි ඒ උවදුරු ප්‍රශ්න අවම කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ජීවිත වාසනාවන්ත කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ගිහියන්ගේ පැවිද්දන්ගේ මේ යුතුයකම් එකිනෙකාට ඉටු වීම තුළින්. ඒ විතරක් නෙමෙයි මෙලව ජීවිතේ විතරක් නෙමෙයි සාංශාරික ජීවිතයේ සුවය සැපත උදා කර ගැනීමට හේතුවක් වෙන මේ සමඩතාවය හරියට වඩා වර්ධනය වුණාම හොඳයි. එහෙමනම් අපි ඉක්මනට මේ ගැන කතා කරමුකෝ බලන්න. හොඳයි. මුලින්ම කතා කරනවා ගිහියන්ගෙන් පැවිදි අයට වික්ෂුන් වහන්සේලාට හාමුදුරුවන්ට ඉටු කළ යුතු යුතුයකම් පිළිබඳව. යුතුයකම් පහක් ගිහියන්ගෙන් ගමේ පන්සලේ හාමුදුරුවන්ට ඉටු විය යුතු ඉටු කළ යුතු යුතුයකම් පහක් සඳහන් කරනවා. 1. මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම. 2. මෛත්‍රී සහගතව කතා කිරීම. 3. මෛත්‍රී සහගත සිත් පහළ කර ගැනීම. ඒ වගේම 4. නිවසට පැමිණි විට සතුටින් පිළිගැනීම. ඒ වගේම 5. ආමිෂයෙන් සංග්‍රහ කිරීම. ඔය තමයි 5. අපි නැවත සාකච්ඡා කරමු. පළවෙනි එක මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම. හොඳ සිතින් පන්සල වෙනුවෙන් හාමුදුරුවෝ වෙනුවෙන් කළ යුතු දේවල් කරන්නට ඕන. සමහර අය හොඳ හිතින් නෙවෙයිනේ. මේ බේරෙන්න බැරි නිසා කරන වෙලාවලුත් තියෙනවා නේද? එහෙම නැතුව මෛත්‍රී සහගතව හොඳ හිතින් ඒ දේ කළ යුතු වෙනවා. ඒ වගේම හොඳ හිතින් හාමුදුරුවොත් එක්ක කතා කරන එක සුවදශීලීව කතා කිරීමේ මෛත්‍රී සහගතව කතා කිරීමේ හැකියාව ගියාට තිබෙන්න ඕන. ඒ වගේම වික්ෂුන් වහන්සේලා පිළිබඳව යහපත් සිතුවිලි ඇති කර ගන්න ඕන. මොකද වික්ෂුන් වහන්සේලා සෑම විටම මෙහෙස මහන්සි ගන්නේ තමන් වෙනුවෙන් දායකයන්ගේ ගිහියන්ගේ ජීවිතයේ සැපත සහනය උදා කර ගන්නට. ඔවුන් වර්ධනය මුදවලා යහපත කියා දීලා ජීවිතය සැපවත් කරවීම තමයි සෑම වික්ෂුන් වහන්සේ නමකගේම යුතුයකම වගකීම වෙන්නේ. නිසාමත්ම වික්ෂුන් වහන්සේලා පිළිබඳව හොඳ සිත් පහළ කර ගන්න ඕන. 4 වෙනි එකේ වගේම යම්කිසි අවස්ථාවකට යම්කිසි වමනාවකට පන්සලේ දියුණුව වෙනුවෙන් පන්සලේ ඉදිකිරීම කටයුත්තක් වෙනුවෙන් ආදර උපකාරය බලාපොරොත්තු වෙන නිවසට ආවා නම් ඒ වෙලාවේදී සතුටින් පිළිගන්න ඕන. නිවස ඇරලා තියෙන්න ඕනනේ නේ. හැබැයි සමහර ගෙවල් වල ඉන්නවා හාමුදුරුවෝ එනකොට විතර දොර වහනෝනේ නේද? මොකද දොර වහන්නේ? අද නම් එන්නේ ඕන කීයක් හරි අරගෙන යන්න. ආදරයෙන් බලාපොරොත්තු වෙන. ඉතින් ගෙදර දොර වහනෝනේ. දොර වැහුවේ නැත්නම් මොකද කරන්නේ? දරුවන්ට කියනවා අම්මා තාත්තා හැංගෙනවා මම නැහැ කියලා කියන ගමනක් ගිහිල්ලා කියලා වෙන දවසක එන්න හාමුදුරනේ කියලා කියන්නත් කියන වෙලාවල් තියෙනුනේ. දරුවන්ට බොරු ගණන වෙලාවල් තියෙනවා. අවසානික ආමිෂයෙන් සංග්‍රහ කිරීම වික්ෂුන් වහන්සේලාට දාණයෙන් සිව්පසයෙන් සංග්‍රහ කරන්න ඕන නේද? මොනවාද සිව්පසය කියන්නේ? පින්ඩපාත, චීවර, පින්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රතික්‍රියා මෙන්න මේ ආමිෂයෙන් සංග්‍රහ කරන්න ඕන. දානමාන ආදී දේවල් පූජා කිරීමනේ. ඒ වගේම පන්සලට ආධාර උපකාර කිරීම, ඒ වගේම පන්සලේ කටයුතු කර දීම නේද? අනිත් එකතු වෙලානේ. එහෙම වුණාම ගමේ පන්සලේ හාමුදුරුවෝ ඒ ගිහියන් පිළිබඳව හොඳ ආකල්පයකින් බලනවා. සෑම විටමත්ම ගිහියන්ගේ ආරක්ෂාව රැකවරණය වෙනුවෙන් කටයුතු කරනවා. අන්න ඒ නිසාමත්ම අර විදිහට යුතුයකම් ඉටු වෙනකොට වික්ෂුන් වහන්සේලාට තම ගිහියන් පිළිබඳව කාරණා කීයකින්ද? 6කින්. අනිත් ඔක්කොම පහ ආවේ කණ්ඩායම් වලින් 6කින්ම සංග්‍රහ කරනෝනේ. මනාදේම කෙටියෙන්ම සාකච්ඡා කරමු. 1. පවින් වැළැක්වීම නරක වැඩ වලින් ඈත් කරනවා. ඒ වගේම යහපත් ක්‍රියාවල යෙදවීම දානමාන ආදී පින්කම් වල මොන දේවල් යොදවනවා. 3. හොඳ හිතින් අනුකම්පා කරනවා. සෑම විටමත්ම ගමේ අයගෙන් කොච්චර වැරද්දක් වුණත් අඩුපාඩුවක් වුණත් අනුකම්පාවෙන් ඒ පිළිබඳව විවසා දරා සිටිනවා. ඒ වගේම 4 නොයසූ දේවල් කියා දෙන බණ කියනකොට සමහර වෙලාවට සමහර ගිහියන් එනවා තමයි නොදන්න දේවල් අහගන්න එනවනේ. එතකොට ඒ දේවල් ගැන කියා දෙනවා. ඒ විතරක් නෙමෙයි ඇසූ දේ වඩාත් පැහැදිලි කරලා දෙනවා. දන්න දේවල් වුණත් නැවත නැවත ඒවා පැහැදිලි කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි 6 වෙනි කාරණේ සුගතියට මඟ පෙන්වා දෙනවා. ඒ කිව්වේ මෙලව ජීවිතයට විතරක් නෙමෙයි සාංශාරික ජීවිතයේ සුවය සැපත උදා කර ගැනීමට අවශ්‍ය කරන අවවාද අනුශාසනා ලබා දෙනවා වික්ෂුන් වහන්සේලා. මෙන්න මේ විදියෙන්
භික්ෂුන් වහන්සේලා දායකයන් වෙනුවෙන් යුතුයකම් ඉටු කරන ඒ අනුව ගිහියන් සහ පැවිදන් අතර අන්‍යෝන්‍ය බැඳියාව වර්ධනය කර ගැනීමට මේක හේතුවක් බවට පත් වෙනවා. එහෙමනම් අද දිනේදී අපි සාකච්ඡා කරේ සමාජයක යහපත් පැවැත්ම වෙනුවෙන් එකිනෙකාගෙන් ඉටු යුතු යුතුයකම් පිළිබඳවයි. එහෙමනම් දුවේ පුතේ ඔබේ විභාගයට මේවෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ වගේම කෙටි ප්‍රශ්න වලින් එන්න පුළුවන්කම තියෙන නිසාමත්ම මේ පිළිබඳව අවධානය යොමු කරමින් ඔබ මේවා පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මතක් කරමින් ඒ වගේම ඔබේ යහපැවැත්මට සමාජයේ යහපැවැත්මට මේ කරුණු කාරණා වැදගත් වෙනවා. ඔබේ අනාගතයේ ජීවිතයටත් මේ කරුණු කාරණා යොදා ගනිමින් ජීවිතය යහපත් කරගන්න කියලා මතක් කරමින් හැමදෙනාටමත්ම තෙරුවන් සරණ දෙවිරකවන්න ප්‍රාර්ථනා කරමින් මගේ අද දවසේදී පාඩම අවසන් කරනවා.